ආයුබෝවන් දුවේ පුතේ. අද අපි 8 ශ්‍රේණිය සමමිතිය පාඩම ඉගෙන ගන්නවා. 8 ශ්‍රේණියේ සමමිතිය පාඩම තියෙන විෂය කරුණු ඉගෙන ගන්න කලින් අපි මතක් කරගනිමු 7 ශ්‍රේණියේදී සමමිතිය පිළිබඳව අපි ඉගෙන ගත්තේ මොනවද කියලා. 7 ශ්‍රේණියේදී ද්විපාර්ශ්වික සමමිතිය කියලා පාඩමක් ඉගෙන ගත්තා. එතකොට ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් මතක් කරගෙනිමු. රූප සටහනේ පෙන්නන ඊතලය තල රූපය මෙන්න මේ රතු පාට කඩඉරි මගින් ඇඳපු රේඛාව ඔස්සේ හරියටම දෙකට මැදින් නවන්න පුළුවන්. මේක නැමුවට පස්සේ මේ රේඛාවෙන් දෙපස එකිනෙක සම්පාත වෙනවා. සම්පාත වෙනවා කියන්නේ එක කොටසක් උඩට අනිත් කොටස වැටෙනවා. රේඛාවෙන් නැවුවට පස්සේ එකක් මත එකක් වැටෙනවා. ඒ කියන්නේ සම්පාත වෙනවා. එතකොට කිසියම් තල රූපයක් රේඛාවක් ඔස්සේ සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා අපි කියනවා. මේ තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතියක් සහිත රූපයක්. තවත් රූපයක් බලමු. මේ තවත් රූපයක්. මේ රූපයත් රේඛාවක් ඔස්සේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක මත එක වැටෙන පරිදි. එතකොට මේ රූප සටහන් දෙකම මේ රූප දෙකම ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූප. ඒ වගේමයි මේ කොටස් දෙකකට බෙදෙන මේ රේඛාව අපි හඳුන්වනවා සමමිති අක්ෂය කියලා. එතකොට මෙතන තියෙන රූප සටහන් දෙකම සමමිති අක්ෂ එකක් පමණක් ඇති රූප. ඔයාලට මතක ඇති 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත සමමිති අක්ෂ එකක් පමණක් ඇති රූප, සමමිති අක්ෂ එකට වඩා වැඩි ගණනක් ඇති රූපත් අපි ඉගෙනගෙන තියෙනවා. හොඳයි. අපි දැන් මේ වගේ රූප සටහනකට යමු. සමමිති අක්ෂ දෙකක් පමණක් ඇති රූප. අපි බලමු මොන වගේ රූප සටහනක්ද මෙතන තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා දීලා තියෙන රූපය. මේ රූපය එක මත එක වැටෙන පරිදි සමාන කොටස් දෙකකට බෙදන්න රේඛා දෙකක් තියෙනවා. ඔන්න එක සමමිති අක්ෂයක්, මෙන්න අනිත් සමමිති අක්ෂය. මේ රේඛා දෙකෙන්ම බෙදූ විට මෙම රූපය එක මත එක වැටෙන පරිදි කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. තවත් රූප සටහනක් ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රයටත් සමමිති අක්ෂ දෙකක් තියෙනවා. හොඳයි දුවේ පුතේ. සමමිති අක්ෂ දෙකකට වඩා වැඩි ගාණක් වුණත් රූප සටහනකට තියෙන්න පුළුවන්. අපි දැන් ඒ වගේ අවස්ථාවකට යමු. සමචතුරාශ්‍රය. අපි බලමු සමචතුරාශ්‍රයට සමමිති අක්ෂ කීයක් තියෙනවද කියලා. ඔයාලට මතකත් ඇති ගිය අවුරුද්ද මේ පාඩම ඉගෙන ගත්තා. හොඳයි. ඔන්න දුවේ පුතේ. සමචතුරාශ්‍රයකට සමමිති අක්ෂ 4ක් තියෙනවා. සමචතුරාශ්‍රයකට සමමිති අක්ෂ 4ක් තියෙනවා. මන් තවත් තරුවක් වගේ හැඩයක් අරගෙන තියෙනවා. අපි බලමු මේකට කොච්චර තියෙනවද සමමිති අක්ෂ කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න බලන්න පුතේ. මෙතන සමමිති අක්ෂ 6ක් තියෙනවා. හොඳයි. එතකොට අපි සමමිති අක්ෂ එකක් පමණක් ඇති රූප ගැන කතා කළා. සමමිති අක්ෂ දෙකක් පමණක් ඇති රූප ගැන කතා කළා. සමමිති අක්ෂ දෙකට වඩා වැඩි ගණනක්, ඒ කියන්නේ කිහිපයක් ඇති රූප ගැන කතා කළා. එතකොට මේ හැම රූපයක්ම ද්විපාර්ශ්වික සමමිතියක් සහිත රූප. මට ඕන උනේ මේ 8 ශ්‍රේණියේ පාඩම පටන් ගන්න කලින් 7 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත සමමිතිය, ඒ කියන්නේ ද්විපාර්ශ්වික සමමිතිය පොඩ්ඩක් මතක් කරන්න. හොඳයි.
ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ මොකද්ද? ඒවයි තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා ඕගොල්ලොන්ට දැන් බලා ගන්න පුළුවන්. පළවෙනි කරුණ විදියට මම අරන් තියෙන්නේ තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වයි. ඊළඟ කරුණට යමු අපි. ද්විපාර්ශ්වික සමමිති රූපයක සමමිති අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. අනිවාර්යෙන්ම පුතේ ද්විපාර්ශ්වික සම්මිති රූපයක සමමිති අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙනවා. තුන්වෙනි කරුණ මෙලෙස තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වුවද එම කොටස් දෙක සම්පාත නොවේ නම් එම රේඛාව එම තල රූපයේ සමමිති අක්ෂයක් නොවේ. එහෙනම් දරුවනේ කිසියම් සරල රේඛාවක් ඔස්සේ නැමුවට පස්සේ ඒ දෙපස ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන උනා කියලාම ඒක සමමිති අක්ෂයක් වෙන්නේ නැහැ. කොටස් දෙක අනිවාර්යෙන්ම එක මතයක වැටෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පාත වෙන්නම ඕන. හොඳයි දුවේ පුතේ. ද්විපාර්ශ්වික සමමිතිය පිළිබඳ දැන් අපි කරුණු ගොඩක් මතක් කරගත්තා. අපි මීට කලින් ඉගෙනගෙන තිබුණ දේවල්. බ්‍රමක සමමිතිය. මේක තමයි අපේ අලුත් පාඩම. 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන බ්‍රමක සමමිතිය. බ්‍රමක සමමිතිය ගැන මම දැන් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ක්‍රියාකාරකමක් කරමු. ඔයගොල්ලන්ට පේනවා ඇති බෝඩ් එකේ ඇඳලා තියෙනවා ඍජු කෝණ ආශ්‍රයක්. ඒ වගේමයි මගේ ළඟ අතේ තියෙනවා ඒ ප්‍රමාණයම ඍජු කෝණ ආශ්‍රයක් කාඩ්බෝඩ් එකකින් කපාගෙන. මේ කාඩ්බෝඩ් එකෙන් කපාගත්ත ඍජු කෝණ ආශ්‍රය මම ඉහළට ඊතලයක් ලකුණු කරලා තියෙනවා. මම මේ ඍජු කෝණ ආශ්‍රය භ්‍රමණය කරන්න හදන්නේ. අංශක 360ක් භ්‍රමණය කරන්න හදන්නේ. එතකොට අංශක 360ක් භ්‍රමණය කරලා ඉවර වුණා කියලා දැනගන්න පුළුවන් මට මේ ඊතලෙ. ඊළඟට ඍජු කෝණාශ්‍රයට සමමිති අක්ෂ දෙකක් තියෙනවා. අපි කලින් ඉගෙන ගත්තා. සමමිති අක්ෂ දෙක ඡේදනය වන ලක්ෂ්‍ය මම ලකුණු කරගෙන තියෙනවා P කියලා. ඒ වගේමයි වෙනත් ලක්ෂයක් මම ලකුණු කරගෙන තියෙනවා Q කියලා. හොඳයි පුතේ. බලන්න මම කරන වැඩේ. මම කරන්නේ මේ ඍජු කෝණාශ්‍රය උඩින් හරියටම සම්පාත වන පරිදි කාඩ්බෝඩ් එකෙන් කපාගත් ඍජු කෝණාශ්‍රය තියෙනවා. මේ ක්‍රියාකාරකම ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් කරන්න වෙනවා. ඊළඟට සමමිති අක්ෂ ඡේදනය වීමෙන් ලකුණු කරගත්ත P කියන ලක්ෂය මත මගේ පෑනේ තුඩ තියලා ඊතල ඉහළට හිටින්න තියෙන්නේ මම මේ තල රූපය මේ ඍජු කෝණාශ්‍රය අංශක 360ක් භ්‍රමණය කරනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මුලින් තිබුණ පිහිටුම බෝඩ් එකේ අපිට බලා ගන්න පුළුවන්. තවම මුල් පිහිටුම සමග මේක සම්පාත වුණේ නැහැ. ඔන්න පුතේ අංශක 180ක් භ්‍රමණය කරලා තියෙන්නේ මුල් පිහිටුම සමග සම්පාත වුණා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ඉතලේ තියෙන්නේ පහළට යොමු වෙලා. අංශක 360 ඉවරනාට පස්සේ මේ ඉතලේ ඉහළට යොමු වෙලා තියෙන්න ඕන. හොඳයි P ලක්ෂය තියලා ඊටු ටිකක් භ්‍රමණය කරමු. අංශක 360 භ්‍රමණය කරලා ඉවරයි. ඔයගොල්ලෝ දැක්ක හැමෝම අංශක 360 භ්‍රමණය කරලා මේක වටයක් අවසන් වීමට පෙර මුල් පිහිටුම සමග මේ රූපය සම්පාත වුණා. ඒක විශේෂ වැදගත් කරුණක්. හොඳයි. දැන් අපි තෝරගනිමු Q කියන ලක්ෂය. Q කියන ලක්ෂයේ කවකට තුඩ තියලා භ්‍රමණය සිද්ධ කරනවා. අංශක 90ක් භ්‍රමණය කළා. අංශක 180ක් භ්‍රමණය කළා. තවම සම්පාත වුන්නේ නැහැ. අංශක 360ම භ්‍රමණය කරලා අවසానයි.
වටය අවසන් වීමට පෙර එක්වරක්වත් මුල් පිහිටුම සමග සම්පාත වුණේ නැහැ. එහෙනම් ඔන්න මතක තියාගන්න කිසියම් තල රූපයකට භ්‍රමක සමමිතියක් තියෙනවා නම් ඒ තල රූපය ලක්ෂයක් වටා ඒ තල රූපය මත ඇති ලක්ෂයක් වටා අංශක 360ක් භ්‍රමණය කිරීමේදී වටේ අවසන් වීමට පෙර මුල් පිහිටුම සමග සම්පාත විය යුතුයි. අන්න එහෙමනම් තමයි අපි කියන්නේ තල රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. එතකොට අර භ්‍රමණය කරන ලක්ෂය මේ තල රූපයේ නම් සමමිති අක්ෂ ඡේදනය වීමෙන් සොයා ගන්නා මේ ලක්ෂයට අපි කියනවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. භ්‍රමණ කේන්ද්‍රය කියලා කියනවා භ්‍රමණය කරන ලක්ෂයට. භ්‍රමණය කරන ලක්ෂය සොයාගන්නේ සමමිති අක්ෂ ඡේදනය වන ස්ථානය මත. හොඳයි දුවපිටේ. අපි තවත් රූප සටහන් කිහිපයක් අරගෙන මේ ක්‍රියාකාරකම කරලා බලමු. ඔයාලට පේන්න තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. මම දැන් හදන්නේ මේ ඍජු කෝණාශ්‍රය මත තියෙන මෙන්න මේ ලක්ෂය වටා භ්‍රමණය කරන්න. ඒකට හේතුව භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද කියලා බලන්නේ අපි ඒ තල රූපය අංශක 360ක් කිසියම් ලක්ෂයක් වටා භ්‍රමණය කිරීමකින්. කිසියම් තල රූපයකට භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද කියලා සොයාගන්නේ ඒ තල රූපය මත වූ කිසියම් ලක්ෂයක් වටා භ්‍රමණය කිරීමෙන්. මේ භ්‍රමණය කරන ලක්ෂය මේක ඇත්තටම ඊටමත් වැදගත්. මේ තල රූපය මත ඕනෑම ලක්ෂයක් වටා භ්‍රමණය කළාට මෙයාට භ්‍රමක සම්මිතියක් තියෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න බෑ. එතකොට මේ භ්‍රමණය කරන ලක්ෂය ඊටමත් වැදගත්. අපි මේකට භ්‍රමණ කේන්ද්‍රය කියලා කියනවා. භ්‍රමණ කේන්ද්‍රය සොයාගන්නේ ඒ තල රූපයේ සමමිති අක්ෂ උදව් කරගෙන. ඍජු කෝණාශ්‍රයන් නිසා මෙයාට සමමිති අක්ෂ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ එක සමමිති අක්ෂයක්. එක සමමිති අක්ෂයක් කොහොම තියෙනවා. අනෙක් සමමිති අක්ෂය ඔය විදියට තියෙනවා. එතකොට මේ සමමිති අක්ෂ දෙක ඡේදනය වන ලක්ෂය තමයි මම භ්‍රමණය කරන්න තෝරගන්නේ. භ්‍රමණ කේන්ද්‍රය ලෙස තෝරගන්නේ. හොඳයි. අපි මේ රූප සටහන භ්‍රමණය කරමු. මේ රූප සටහන මම මේ රතු පාට ලක්ෂය වටා භ්‍රමණය කරනවා. එතකොට මේ රූප සටහන මුලින් තිබුණ පිහිටීම මොකක්ද කියලා මට බලා ගන්න ඕනකම නිසා මං මුලින් තියෙන පිහිටීම මෙන්න මේ ලා කොළ පාටින් පෙන්නලා තියෙනවා. හොඳයි පුතේ. අපි මේ රූප සටහන භ්‍රමණය කරමු. දැන් අංශක 90ක් භ්‍රමණය කළා. මුලින් තිබුණ පිහිටීමේ ඉඳලා අංශක 90ක් භ්‍රමණය කරලා තියෙන්නේ. හැබැයි මුල් පිහිටීම සමග මේ රූප සටහන දැන් සම්පාත වෙලා නැහැ. අපි තවදුරටත් මේක භ්‍රමණය කරමු. දැන් අංශක 180යි. ඔයාලට පේනවා ඇති දැන් අපිට අර මුලින් තිබුණ පිහිටීම පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ රූප සටහන් දෙකම එක මත එක වැටලා තියෙන්නේ. සම්පාත වෙලා තියෙන්නේ. එහෙනම් සම්පාත වුණ වාර ගණන 1යි. අපි මේක අංශක 360ක්ම භ්‍රමණය කරනවා. දැන් තවම භ්‍රමණය කරලා තියෙන්නේ අංශක 180යි. එක් වාරයක් සම්පාත වුණා. අපි ඉතිරි ටිකත් භ්‍රමණය කරමු. ඔහොම භ්‍රමණය කරනවා. තවම සම්පාත වුන්නේ නැහැ. තවත් වාරයක්. තවමත් නැහැ. අංශක 360ම භ්‍රමණය කළාට පස්සේ දෙවෙනි වරටත් සම්පාත වුණා. මතක තියාගන්න ඍජු කෝණාශ්‍රය ඒ මත ලක්ෂයක් වටා අංශක 360ක් භ්‍රමණය කිරීමේදී මුල් පිහිටුම සමග වාර දෙකක් සම්පාත වුණා. සටහනකට යමු. වෙන පුතේ තවත් රූප සටහනක්. ඊතලයක හැඩයක් තියෙන්නේ. අංශක 360 භ්‍රමණය කරනකොට මම මේ ඒ අකුර ආයි මේ පිහිටුමට එනකම්ම තමයි භ්‍රමණය කරන්නේ. එතකොට මට ලේසියෙන්ම අංශක 360 බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂය වටා තමයි භ්‍රමණය කරන්නේ.
අපි මේක භ්‍රමණය කරලා බලමු. මුල් පිහිටුම කොළ පාටින් පේන්න තියෙන ඕගොල්ලොන්ට අංශක 90ක් පමණ භ්‍රමණය කළා. සමපාත වුන්නේ නැහැ. දැන් අංශක 180යි. තවම සමපාත උනේ නැහැ. දැන් අංශක 270යි. තවමත් සමපාත වුන්නේ නැහැ. අංශක 360ක් භ්‍රමණය කළා. අවසානයේදී තමයි සම්පාත වුනේ. තවත් රූප සටහනකට යමු. සමමිති අක්ෂ ඇසුරෙන් භ්‍රමණ කේන්ද්‍රය ලබා ගන්න පුළුවන් එක් සමමිති අක්ෂයක් අනෙක් සමමිති අක්ෂය සමමිති අක්ෂ ඡේදනය වන ස්ථානය මම ලකුණු කරගත්තා. මේ තියෙන්නේ සම්මිති අක්ෂ ඡේදනය වන ස්ථානය. ඒ කියන්නේ භ්‍රමණ කේන්ද්‍රය. මෙන්න මේ ලක්ෂ්‍ය වටා තමයි මම මේ රූප සටහන භ්‍රමණය කරන්නේ. භ්‍රමණය කරමු. මුල් පිහිටුම කොළ පාටින් පේන්න තියෙනවා. තවම සමපාත උනේ නැහැ. සම්පාත උනේ නැහැ. ඔන්න අංශක 90ක් භ්‍රමණය කළාට පස්සේ මුල් පිහිටුම සමග සම්පාත වුණා. දැන් අංශක 180යි. දෙවෙනි වතාවටත් සම්පාත වුණා. භ්‍රමණය කරමු. අංශක 270ක් භ්‍රමණය කරලා තියෙන්නේ. තුන්වන වතාවටත් සම්පාත වුණා. දැන් අංශක 360යි. හතරවන වතාවටත් සම්පාත වුණා. එතකොට මේ රූප සටහන මේ ලක්ෂ්‍ය වටා භ්‍රමණය කරද්දී මුල් පිහිටුම සමග හතර වතාවක් සම්පාත වුණා. ඔයාලට එහෙනම් දැන් පැහැදිලි. අපි මුලින්ම ඍජු කෝණාශ්‍රයක් ගත්තා. අංශක 360ක් භ්‍රමණය කරද්දී වාර දෙකක් සම්පාත වුණා. මේ වගේ ඊතලයක හැඩයක් ගත්තා. එක් වාරයයි සම්පාත වුණේ. මේ රූප සටහන වාර 4ක් සම්පාත වුණා. හොඳයි පුතේ. අපි තවත් ඉදිරියට යමු. මෙන්න ඊළඟ රූප සටහන. විශේෂිත නමක් දෙන්න බැහැ මෙයාට. අපි බලමු මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන භ්‍රමණ කේන්ද්‍රය වටා මේ රූප සටහන භ්‍රමණය කරන්න. මම ඔයාලට කියන්න කැමති මේ භ්‍රමණ කේන්ද්‍රය ලබාගත් ආකාරය. මේ රූප සටහන ද්විපාර්ශ්වික සමමිතියක් නැති රූප සටහනක්. ද්විපාර්ශ්වික සමමිතියක් නැත්නම් සමමිතික අක්ෂ තියෙන්න විදියක් නැහැ. සමමිතික අක්ෂ නැති මේ වගේ රූපයක භ්‍රමණ කේන්ද්‍රය අපිට මෙහෙම සොයා ගන්න පුළුවන්. මම මේ රූපය වටේට ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ඒ ඍජු කෝණාශ්‍රයේ ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ඡේදනය වන ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රයේ විදියට ලකුණු කර ගන්නවා. හොඳයි දුවේ පුතේ. අපි දැන් මේ රූපය භ්‍රමණය කරලා බලමු. මුල් පිහිටුම කොළ පාටින් පේන්න තියෙනවා. ඔන්න මම මේක තරමක් දුරට භ්‍රමණය කළා. දැන් මම මේක අංශක 90ක් විතර භ්‍රමණය කරලා තියෙනවා. සමපාත වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අංශක 180ක් භ්‍රමණය කරමු. සම්පාත වුණා. ඔන්න සම්පාත වුණ වාර ගණන 1යි. තවත් භ්‍රමණය කරමු. සමපාත වුන්නේ නැහැ. සම්පාත වුන්නේ නැහැ. තවමත් සම්පාත වුන්නේ නැහැ. අංශක 360ම භ්‍රමණය කළා. මේ ඒ අකුරෙන් බලා ගන්න පුළුවන් අපිට. අවස්ථා දෙකක් සම්පාත වුණා. භ්‍රමණය සම්පූර්ණ වටයක් සිදු කිරීමේදී අවස්ථා දෙකක් සම්පාත වුණා. හොඳයි. දැන් යන්න හදන ටිකක් විශේෂිත වූ තල රූපයකට. මේ තල රූපේ නම තමයි සමාන්තර ආශ්‍රය. මම මේක ගන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ සමාන්තර ආශ්‍රයයට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ.
ද්විපාර්ශ්වික සම්මිතියක් නැති සමාන්තර ආශ්‍රය භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා අපි සොයන්න යමු. මේ කළු පාටින් පේන ලක්ෂ්‍ය වටා තමයි භ්‍රමණය කරන්නේ මම රූප සටහන. මම අංශක 90කින් භ්‍රමණය කළා. සම්පාත වුන්නේ නැහැ. අංශක 180ක් භ්‍රමණය කළා. ඒ අකුරු දැන් තියෙන්නේ අනිත් පැත්ත. හොඳයි පුතේ. සම්පාත වුණා. එහෙනම් අංශක 180ක් භ්‍රමණය කරද්දී සම්පාත වුණා. තව දුරටත් භ්‍රමණය කරමු. භ්‍රමණය කරමු. භ්‍රමණය කරමු. right. අංශක 360ක් භ්‍රමණය කළා. සම්පාත වුණ වාර ගන්න වාර 2යි. වාර 2යි. හොඳයි. තවත් එක් තල රූපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. රොම්බසය. රොම්බසයට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. සමමිති අක්ෂ උදව් කරගෙන මං භ්‍රමණ කේන්ද්‍රය සොයාගෙන තියෙන්නේ. මං කැමති මේක භ්‍රමණය කරලා බලන්න. මුල් පිහිටුම කොළ පාටින් තියෙනවා. අංශක 90ක් භ්‍රමණය කළා. සම්පාත වුන්නේ නැහැ. අංශක 180ක් භ්‍රමණය කළා. පළමු අරට සම්පාත වුණා. අංශක 360ම භ්‍රමණය කරලා ඉවර වෙද්දී වාර 2ක් සම්පාත වුණා. වාර 2ක් සම්පාත වුණා. හොඳයි. අපි ආයිත් මුල්ම රූපෙට යමු. ඔයාලට මතක ඇති මේ රූප අංශක 360ක් භ්‍රමණය කිරීමේදී සම්පාත වුණ වාර ගන්න. ඍජු කෝණාශ්‍රය වාර 2ක් සම්පාත වුණා. මේ ඊතලය එක් වාරයයි සම්පාත වුණේ. මේ රූප සටහන 4 වතාවක් සම්පාත වුණා. වාර 2ක් සම්පාත වුණා. වාර 2ක් සම්පාත වුණා. වාර 2ක් සම්පාත වුණා. හරි. ඒ කියන්නේ දරුවනේ තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා අංශක 360ක් භ්‍රමණය කිරීමේදී එක් වාරයක්, වාර 2ක්, වාර 3ක්, වාර 4ක්, වාර 5ක් ඔය වගේ විවිධ වාර ගණන් මුල් පිහිටුම සමග සම්පාත වීමට හැකියාවක් තියෙනවා. භ්‍රමක සමමිතිය. යම්කිසි තල රූපයක් එය තුල වූ යම් ලක්ෂයක් වටා එක් වටයක් භ්‍රමණය කිරීමේදී වටය අවසන් වීමට පෙර එහි මුල් පිහිටුම සමග සම්පාත වන්නේ නම් එම තල රූපයට භ්‍රමක සමමිතිය ඇතැයි කියනු ලැබේ. තල රූපය තුල වූ එම ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ පුතේ ඉස්සෙල්ලා අපි ක්‍රියාකාරකමට ගත්ත තල රූප අංශක 360 භ්‍රමණය කරලා අවසන් වීමට පෙර මුල් පිහිටුම සමග සම්පාත වුණා නම් අන්නේ තල රූප වලට භ්‍රමක සමමිතියක් තියෙනවා. කල්පනා කරලා බලන්න, මතක් කරලා බලන්න මේ වීඩියෝ එක පිටිපැත්තට පොඩ්ඩක් ආයි ඇදලා බලන්නේ රූප සටහන් ටික මොන මොන රූපද අංශක 360 අවසන් කරන්න පෙර මුල් පිහිටුම සමග සම්පාත වුණේව කියලා. දෙවෙනි කරුණට යමු. භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එම තලය තුල ඇති භ්‍රමණ කේන්ද්‍රය නොවන ලක්ෂයක් වටා එක් වටයක් කරකැවීමේදී එහි මුල් පිහිටුම සමග සම්පාත වන්නේ වටේ අවසානයේදී පමණි. ඒ කියන්නේ පුතේ භ්‍රමක සමමිතියක් තියෙන තල රූපයක් වුණත් භ්‍රමණ කේන්ද්‍රය නොවන ලක්ෂයක් වටා භ්‍රමණය කළොත් අවසානයේදී විතරයි සම්පාත වන්නේ. තුන්වෙනි කරුණ භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එහි භ්‍රමණ කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට එම තල රූපයේ මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගණන භ්‍රමක සමමිති ගණය ලෙස හැඳින්වේ. අර
පිහිටුම මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගාන භ්‍රමක සමමිති ගණය ලෙස හැඳින්වෙනවා. හොඳයි. ඊට පස්සේ මෙන්න තියෙනවා වගුවක්. තල රූප කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මේවා බැලුවොත් සමපාද ත්‍රිකෝණය. ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන 3යි. භ්‍රමක සමමිති ගණයක් 3යි. භ්‍රමක සමමිතියක් තියෙනවා. බලන්න පුතේ ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන 3යි. භ්‍රමක සමමිති ගණයක් 3යි. සමාන්තරාශ්‍රය ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන 0යි. ඒ කියන්නේ යාට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. භ්‍රමක සමමිති ගණය 2යි. භ්‍රමක සමමිතියක් ඇත. ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. හැබැයි භ්‍රමක සමමිතියක් තියෙනවා. සමාන්තරාශ්‍රයට විශේෂයි රොම්බසය ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණනක් 2යි. භ්‍රමක සමමිති ගණයක් 2යි. භ්‍රමක සමමිතියක් ඇත. ඍජුකෝණාශ්‍රය ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන සහ භ්‍රමක සමමිති ගණය සමානයි. සමචතුරාශ්‍රය සමානයි. සවිධි පංචාශ්‍රය සමානයි. සවිධි ෂඩාශ්‍රයේත් ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණනයි භ්‍රමක සමමිති ගණයයි සමානයි. සවිධි අෂ්ටාශ්‍රය ඒත් ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණය සමානයි. භ්‍රමක සමමිතියක් තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු භ්‍රමක සමමිති ගණය මොන වගේ සංඛ්‍යාවක් ලැබුණොත්ද භ්‍රමක සම්මිතියක් තියෙනවා කියලා අපි කියන්නේ. බලන්න ද්විපාර්ශ්වික සමමිතිය ඇති භ්‍රමක සමමිතිය සහිත ජ්‍යාමිතික තල රූපවල භ්‍රමක සමමිති ගණය සමමිති අක්ෂ ගන්නට සමාන වේ. ඒක අර වගුව දිහා බැලුවමත් අපිට හොඳටම පැහැදිලි වුණා. දෙවෙනි කරුණෙන් කියන්නේ ද්විපාර්ශ්වික සමමිතිය නැති තල රූපවලටද භ්‍රමක සමමිතිය තිබිය හැකිය. ඔව් පුතේ, එහෙම තියෙන්න පුළුවන්. උදාහරණයක් නම් කරන්න පුළුවන් සමාන්තරාශ්‍රය කියන නම. ඊට අමතරව අපේ අර ක්‍රියාකාරකමේදී තවත් තල රූපයක් අපිට මුණ ගැහුණා. ආයිත් බලන්න මොකක්ද ඒ තල රූපය කියලා. භ්‍රමක සමමිතිය ඇති ද්විපාර්ශ්වික සමමිති තල රූපයක සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රය වේ. භ්‍රමණ කේන්ද්‍රය සොයාගත්තෙත් අපි සමමිති අක්ෂවල ඡේදන ලක්ෂයෙන් තමයි. භ්‍රමක සමමිතිය ඇති තල රූපයක භ්‍රමක සමමිති ගණය එකට වැඩි වේ. එහෙනම් දරුවනේ හොඳට මතක තියාගන්න භ්‍රමක සමමිතියක් තියෙන තල රූපයක භ්‍රමක සමමිති ගණය එකට වැඩි වෙන්න ඕන. භ්‍රමක සමමිති ගණය එකට වැඩි වෙන්න ඕන. අංශක 360ක් භ්‍රමණය කරලා අවසානයේදී එක්වරක් සම්පාත වුණා කියලා ඒ තල රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා අපි කියන්නේ නැහැ. සමමිති ගණය භ්‍රමක සමමිති ගණය නැත්තම් සම්පාත වන වාර ගණන එකට වඩා වැඩි නම් තමයි ඒ තල රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා අපි කියන්නේ. හොඳයි දුවේ පුතේ. එතකොට මේ පාඩමේදී අපි කතා කළේ තල රූපයක භ්‍රමක සමමිතිය පිළිබඳව. 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ද්විපාර්ශ්වික සමමිතිය. දැන් 8 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා භ්‍රමක සමමිතිය. එතකොට භ්‍රමක සමමිතිය කියලා කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. දැන් ඕගොල්ලන්ට පුංචි අභ්‍යාසයක් තියෙනවා පෙළ පොතේ 128 පිටුවේ 11යි 1 අභ්‍යාසය. 11යි 1 අභ්‍යාසය බලන්න මේ ඉගෙනගත්ත විෂය කරුණු වලින් පුළුවන් ද ඒ අභ්‍යාසයේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. හොඳයි දුවේ. දැන් ඔයගොල්ලෝ භ්‍රමක සමමිතිය ගැන ගොඩක් කරුණු ඉගෙන ගත්තානේ. ඔයාලට ඔය පෙළ පොතේ තියෙන අභ්‍යාස ටික කරන්න පුළුවන්. අපි මේ වගේ පාඩමකින්
ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.